දැන් ආරෂ්ඨාංග මාර්ගය කියන්නේ මොනවද? ලැබෙන දෙයක්ද ගමන් කරන දෙයක්ද? ගමන් කරන දෙයක්. ගමන් කරන දෙයක් හැටියට මේක ලැබීමකටපත් වුණොත් එහෙම ගමන් කරන දෙයක් බවට පත් වෙනවද? නෑ. ගමන් කරන දෙයක් ලැබෙන්නේ නෑ. ගමන් කිරීමක් විතරයි තියෙන්නේ. දැන් එහෙනම් අපි මේක ඉගෙන ගත යුතුයි මොකක්ද? කොයි විදියටද? මාර්ගයක් විදියට ඉගෙන ගත යුතුයි මිසක් ලැබීමක් විදියට එහෙම නෙමෙයි ඈ. දැන් දුක කියන එක මොකක්ද? යෙදීමක්. ඒක පිරිසිදු වෙන්නද තියෙන්නේ. ඒක පිරිසිදු වෙන්නද තියෙන්නේ. දැන් අද අපි කරන්නේ දුක අයින් කරලා මඟ ලබා ගන්න ලැහැත්තිය. මොකද්ද කරන්න ලැහැත්තිය? දුක අයින් කරලා මඟ ලබා ගන්න ලැහැත්තිය. අද අපට කතා කරන්න තියෙන සත්‍යපබ්බේ මග්ග ආර්ය සත්‍ය කොටස. කතමංච භික්කවේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදං අරිය සත්‍යම්. මහණෙනි මොකක්ද මේ දුක්ඛ නිරුද්ධ වෙන මාර්ගය කියන්නේ ප්‍රතිපදාව කියන ආර්ය සත්‍යය. එතකොට දැන් මේ මොකක්ද කතා කරන්නේ? දුක නිරුද්ධ වෙන ප්‍රතිපදාව. එතන මේ මාර්ගය කතා කරන්නේ. මොකක්ද මාර්ගය? මාර්ගය කියන්නේ මොකද්ද පින්වතුනි? ලැබෙන දෙයක්ද ගමන් කරන දෙයක්ද? හොඳට හිතන්න. මාර්ගය කියන්නේ මොකද්ද? ලැබෙන දෙයක්ද ගමන් කරන දෙයක්ද? ගමන් කරන දෙයක්. අද වෙලා තියෙන්නේ මාර්ගයේ ගෙවල් හදා ගන්නවා ගිහිල්ලා. ඒ කියන්නේ දැන් කවුරු හරි ඉන්නවද මෝඩ කෙනෙක්? මෝඩයිනි කරන්නේ ඒක මෝඩ කෙනෙක් කියලා කිව්වේ. මහා පාරේ ගෙවල් හදාගෙන පදිංචි වෙන කට්ටිය කවුරු හරි ඉන්නවද? මහා පාර මැද නෑනේ. පාර කියන කාරණා කතා කරන්නේ ගමන් කරනවා කියලා. දැන් එහිම පාර කියන කාරණාවේදී අපි ගෙවල් මහා පාර ගෙවල් හදාගෙන ඉන්නේ නැත්තම් ඇයි මේ ආරෂ්ඨාංගික මාර්ගය කියන කාරණාවේ පළපදියන් හොයන්නේ? ඒක ලැබෙන්න හොයනවා. දැන් සම්මාදිට්ඨිය ලබා ගන්න. ඒ කියන්නේ සම්මාදිට්ඨිය පදිංචි වෙන්න. සම්මා සංකප්පේ පදිංචි වෙන්න. දැන් ලැබෙන්න ඒවා. දැන් පදිංචි වෙනවා කියන්නේ මොකද්ද? ලැබෙනවා. ඒ කියන්නේ ලැබෙනවා කියලා කියන්නේ පදිංචි වෙලා ඒකේ. මේක මාර්ග කෘත්‍යයක් කියන එක අමතක වෙනවා. ගමන් කිරීමක්, මාර්ගයක්, ප්‍රතිපදාවක්. එතකොට ප්‍රතිපදාවේදී පින්වතුනි ලැබෙනෙව හැම නෑ. හොඳට තේරුම් ගන්න. මොනවා හරි ලැබෙනවා කියලා කියන්නේ දැන් අපි හිතමුකෝ මේක තමයි සම්මා දිට්ඨිය මගේ නිවැරදි දැක්ම මේකයි කියලා ඔන්න ලැබෙනවා. ඒ මොකද්ද වුනේ? පළපදියම් වුණා. ඒ කියන්නේ මාර්ගයක් හම්බෙලා නැහැ. läග ගන්න දෙයක් හම්බෙලා. ඒ කියන්නේ මහපාරකයක් හදාගෙන. ඒ වගේ වැඩක් නේ. මහපාරකයක් හදාගත්තා වගේ වැඩක්. ඕ මේක තමයි සම්මා දිට්ඨිය. හරි දැන් මේ දකින්න විදිය නිවැරදි හරියටම හරි. මේ තමයි සම්මා සංකල්පය. දැන් හම්බ වෙලා. දැන් මාර්ගයක්ද? නේ මාර්ගයක් නෙමෙයි. මාර්ගයක් වුණාම හම්බෙන්න විදිහක් නැහැ. ගමන් කිරිල්ලක් තියෙන්නේ. ගමන් කිරීමේදී පින්වතුනි ඊතර වීමයි සිදු වෙන්නේ. ඔන්න දැන් මාර්ගයේ විග්‍රහ කරනවා. අයමේව අරියෝ අට්ටාංගිකෝ මග්ගෝ. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. සයතිදං මොනවද යට? සම්මා දිට්ඨි, සම්මා සංකප්පෝ, සම්මා වාචා, සම්මා කම්මන්තෝ, සම්මා ආජීවෝ, සම්මා වායාමෝ, සම්මා සති, සම්මා සමාධි. ඔන්න ආර්ය අෂ්ටාංග මාර්ගය. දැන් ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ මොනවද? ලැබෙන දෙයක්ද ගමන් කරන දෙයක්ද? ගමන් කරන දෙයක්. ගමන් කරන දෙයක් හැටියට මේක ලැබීමකටපත් වුණොත් එහෙම ගමන් කරන දෙයක් බවට පත් වෙනවද? නෑ. ලැබෙන දෙයක්ද ගමන් කරන දෙයක්ද? ගමන් කරන දෙයක්. ගමන් කරන දෙයක් හැටියට මේක ලැබීමකටපත් වුණොත් එහෙම ගමන් කරන දෙයක් බවට පත් වෙනවද? නෑ. ගමන් කරන දෙයක් ලැබෙන්නේ නෑ. ගමන් කිරීමක් විතරයි තියෙන්නේ. දැන් එහෙනම් අපි මේක ඉගෙන ගත යුතුයි මොකක්ද? කොයි විදියටද? මාර්ගයක් විදියට ඉගෙන ගත යුතුයි මිසක් ලැබීමක් විදියට එහෙම නෙමෙයි ඈ. දැන් දුක කියන එක මොකද්ද? යෙදීමක්. ඒක පිරිසිදු වෙන්නද තියෙන්නේ. දැන් අද අපි කරන්නේ දුක අයින් කරලා මඟ ලබා ගන්න ලැහැත්තිය. මොකද්ද කරන්න ලැහැත්තිය? දුක අයින් කරලා මඟ ලබා ගන්න ලැහැත්තිය. දැන් අපි මේ දේශනාවල පැහැදිලි කරා මේ අර පිච්චීම කියන කාරණාව ගිනි ගන්නවා කියන එක. දැන් ගින්න අයින් කරලා මාර්ගයේ ඉන්න කැමතියි. දැන් ගින්නයි හොයන්න තියෙන්නේ. මාර්ගේ ගමන් කිරීමකුයි වෙන්නේ. මාර්ගය ගන්න හදනවා ගින්න අයින් කරන්න හදනවා. දැන් අපි අද උදේ කරා දැන ගැනීම විඥානය ගැන දේශනාව. එතකොට ඒකෙදි මම පැහැදිලි කරන්න බැරිුණා දැන් ඕන දැන ගැනීම වැරදි කියලා ගන්නකොට මොකද වෙන්නේ? දැන ගැනීම අයින් කරලා මාර්ගයේ ඉන්න කැමතියි. සම්පූර්ණයෙන් අවුල් නේද? මාර්ගයේ ඉන්න බෑනේ. මාර්ගයේ ගමන් කිරීමක් තියෙන්නේ. දැන ගැනීම පිරිසිදෙවිල්ලක් තියෙන්නේ.
මාර්ගයේ ගමන් කිරීමක් තියෙන්නේ. දැන ගැනීම පිරිසිදු වෙවිල්ලක් තියෙන්නේ. ජීවිතේ යෙදෙන කාරණා හොයන්න තියෙන්නේ. මාර්ගයේ භාවිතයක් තියෙන්නේ. මාර්ගයේ ලැබෙනව නෙමෙයි මාර්ගයේ භාවිතය. ලැබෙන දේ තමයි පිරිසිදු හොයන්න තියෙන්නේ. පිරිසිදු හොයන්න තියෙන්නේ මොකද්ද? දුක. අපි අද කරන්නේ දුක අයින් කරලා මාර්ගය ලබා ගන්න. දැන් මේ කෘත්‍ය සම්පූර්ණයෙන් වැරදි නේද? ඒ කියන්නේ අපි බලන්නේ දුක අයින් කරලා මාර්ගය ලබා ගන්න කියනකොට තනිකරම මේ පෙන්වන්න යන කෘත්‍ය ගැලපෙන්නේ නැහැ. ඒක හරි මොකද අමුතු එකක්. ඒ නිසා ජීවිතයේ යෙදෙන කරුණු හිතන්න හොයන්න. දැන් අපි හිතමු යම් කෙනෙකුට හිතනවා මේ මාර්ගය ආරියෂ්ඨාංග මාර්ගය වෙන සම්මාදිට්ඨිය මේ මේක තමයි සම්මා සංකල්පය කියලා දැන් ඔන්න නිර්වචනයක් කියනවා. දැන් ඒක ලැබිල්ලක්ද නැද්ද? ඒක ලැබිල්ලා. ඒක මාර්ගයේද? නෑ මාර්ගය නෙමෙයි. ඒක ලැබිල්ලා. ඒකේ මොකද්ද කරන්න තියෙන්නේ එහෙනම්? ඒ ලැබිච්ච කාරණාව දුක. ඒක පිරිසිදු හොයන්නට ඕනේ. සම්මා දිට්ඨිය කියලා කෙනෙකුට යමක් ලැබුණා නම් සම්මා සංකප්පේ වාචා ආජීව ආදී දෙයක් ලැබුණා නම් ඒක මාර්ගය නෙමෙයි. ඒක දුක. දුක පිරිසිදු හොයන්න තියෙන්නේ. දුක මොකක් කරන්න තියෙන්නේ? පිරිසිදු හොයන්න. දැන් ඒ කාරණා ඇත්තටම ලැබෙන්න යොමු වෙනවා කියලා කියන්නේ මනෝලෝකයක් නේ. මනෝලෝකයක් නෙමේද? මනෝලෝකයක් මනක් කල්පිත දේවල්. දැන් ජීවිතයේ දෙන දේවල් තියෙනවනේ හොයන්න. මොනවද ජීවිතයේ දෙන්නේ? ඔන්න ලෙඩ වුණා. වයසට යනවා. දැන් ඒවත් එක්ක දැන් ඔන්න කනවා, බොනවා, ඇවිදිනවා, නානවා, නිදා ගන්නවා, ඊළඟට කතා කරනවා, ඇහෙනවා, දකිනවා. දැන් ඕවා ජීවිතයේ දෙනේවනේ. ඒව හොයන්නේ නෑ. ඒව ගැන හොයන්නේ නෑ. අර නොදන්නා දෙයක් හොයන්න යනවා. ඒව හැම කරලා නොදන්නා දේවල් හොයලා වරදින්න ගියොත් නම් වරදිනවා ආයේ ගැලවෙන්න බැරි වෙන්නේ. ඒ නිසා හොඳට තේරුම් ගන්න මාර්ගය ලැබෙන විදිහකට යෙදෙන්නේ නැති ගමන් කිරීමේ කෘත්‍යයක් ඉස්මතු වෙන දෙයක් බව හොඳින්ම වටහා ගන්න. ගමන් කිරීමේ කෘත්‍යයක් ඉස්මතු වෙන දෙයක් බව හොඳින්ම වටහා ගන්න. ඔන්න 8යි දැන් මේ වචන 8ක් නේ කිව්වේ. දැන් මේ මොකද්ද වෙන්නේ? වචන 8ක්. සම්මා දිට්ඨි වචන 8ේ තේරුම සම්මා කියන්නේ නිවැරදි, දිට්ඨි කියන්නේ දැකීම. නිවැරදි දැකීම වචනයක්. වචන එක අපේ භාෂාවෙන් ගත්තොත් නිවැරදි දැකීම. ඊළඟට නිවැරදි වූ කල්පනාව. නිවැරදි වූ වචන. නිවැරදි වූ ක්‍රියා. නිවැරදි වූ ජීවන පැවැත්ම. නිවැරදි වූ වීරිය. නිවැරදි වූ සිහිය. නිවැරදි වූ එකගතය. දැන් මේ නිවැරදි දිට්ඨිය එක්ක යන ප්‍රතිපදාව කුමන එකක් එක්කද මේ කතා කරන්නේ? ලෝකෝත්තර ප්‍රතිපදාව. එතකොට එහෙනම් කොහොමත් මේ මාර්ගය යන කෘත්‍යයේදී ලැබෙනවා කියන එක හිතන්නවත් බෑ. දැන් සාමාන්‍ය දෙයක් පවා මාර්ගය යනවා කියලා කියනකොට පින්වතුනි ලැබෙනවා කියන එකක් නෙමෙයි වෙන්නේ. ඒවා ඉක්මවලා ප්‍රතිපදාවක යොමු වෙනවා කියන එක මාර්ගය ගමන් කරද්දී. දැන් මෙතන ලෝකෝත්තර මාර්ගයක් නේ. එතකොට එහෙනම් කොහොම කතා කරන්න වෙයිද? නේද? එහෙනම් ඔන්න දැන් අපි බලමු මේ 8 මොකක්ද කියලා. ලෝකෙන් ඈතර වෙන විදිහට මාර්ගය කියන නිර්වචනය තාත්වික වෙන විදිහට. මාර්ගය කියන නිර්වචනය තාත්වික වෙන විදිහට. මාර්ගය කියන නිර්වචනය තාත්වික වෙන විදිහට. මේක මේ තේරුම් ගන්නේ කොහොමද කියලා. කතමාච භික්ඛවේ සම්මා දිට්ඨි. දැන් මේ පෙන්වන්නේ පින්වතුනි සත්‍යපබ්බේ කියන්නේ ආර්ය සත්‍ය දර්ශනය, ඒ කියන්නේ සම්මා දිට්ඨිය කියන මෙන්න මේ කාරණාව නිවැරදිව දැකීම කියන කෝණය කියන එකක් පජානාති නෙවෙන්නේ. අපි උදේ විඥාන ගැන දේශනා කරද්දී පැහැදිලි කරා. ඒ කියන්නේ පජානාති කියන කාරණාවනේ. ඒ පජානාති කියලා විග්‍රහයක් කියන්නේම දැන ගැනීම. පජානාති කියලා විග්‍රහයක් කියන්නේම දැන ගැනීම. එහෙනම් ඊතර වෙලා නැහැ. එහෙනම් මොකක් විය යුතුයිද? ඒ පජානාති කියන කියමන තුලම දැන ගැනීම ඉක්ම වෙන්නට ඕනේ. අන්න ඒක ඉක්මවීමේ වැඩපිළිවෙල තමයි සත්‍ය පබ්බයෙන් පැහැදිලි වෙන්නේ. තේරුණාද? ඒක ඉක්මීමේ වැඩපිළිවෙල තමයි සත්‍ය පබ්බයෙන් පැහැදිලි වෙන්නේ. මොකද්ද මේ සම්මා දිට්ඨිය නිවැරදි දැකීම කියන්නේ? යංකෝ භික්කවේ දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං, අයං උච්චති භික්කවේ සම්මා දිට්ඨි. මොන සම්මා දිට්ඨිය? මොකද්ද සම්මා දිට්ඨිය කියන්නේ? දුකෙහි ඥානය. දුක්ඛ හට ගැනීමෙහි ඥානය. දුක නැතිවීමෙහි ඥානය. දුක නැතිවන මාර්ගයේ ඥානය. මොනවද මේ? දැනුමද කියන්නේ? නෑ. ලැබීමද කියන්නේ? නෑ. මොකද්ද මේ කියන්නේ? ඥානය. ඒ කියන්නේ දකින විදිය.
දකින්න විදිය හම්බ වෙනවා නම් දකින්න විදිය හම්බ වෙනවා කියන තැනම ලැබීමක් වෙලා ඊතර වීමක් වෙලා නැහැ. ඊතර වෙන මගක් වෙලා නැහැ. කෙනෙකුට හම්බ වෙනවා නම් බීන් දුක්ඛ ඥානෙ මේක තමයි සමුදය ඥානෙ. මේ ඇතුලෙන් හැඟීමකින් එන්නේ. හැඟීමකින් දුක්ඛ ඥානෙ සමුදය නිරෝධය මග්ග ඥානෙ කියලා හැඟීමක් එක්ක එනවනම් ඒක läග ගැනීමක්ද නැද්ද? läග ගැනීමක්. ලැබීමක්ද නැද්ද? ලැබීමක්. මාර්ගයක්ද නැද්ද? නෑ. අහලකවත් මාර්ගයක් නෙමෙයි. läග ගන්නෙ නෑනේ මාර්ගවල. පාරේ ඉන්නේ නෑනේ කවුරු පිස්සෝනේ පාරේ ඉන්නේ. එතකොට දැන් එහෙනම් läග ගැනීමක් වුණා නම් ඒක මාර්ගයක් වෙන්න බෑනේ නේ. මාර්ගයක් වෙන්න බෑ. එතකොට එහෙනම් ඒ විදිහට ලැබීමක් වෙන්න බෑ. කෘත්‍යයක් ඇටියට දකින්න විදිහක්. මොකද්ද දකින්න විදිහ? දැන් මම පෙන්නවා ජීවිතයේ ඊදෙනේව ගැන හිතන්න කියලා. දැන් ඔන්න අපි හිතමු අපි කනවා කියන කාරණා මොකද්ද කියලා හොයන්න ගන්න. නැත්නම් ඇවිදිනවා කියන කාරණා මොකද්ද කියලා හොයන්න ගන්න. ඇහෙනවා කියන කාරණා හොයන්න කියලා මොකද්ද ගන්නවා. ඒක මොකද්ද කියලා හොයන්න ගන්නකොට ඒක මොකද්ද? ඒක තමයි ජීවිතයේ යෙදීම. ජීවිතයේ යෙදීම. දැන් මේක හොයන්න ගත්තාම මොකද වෙන්නේ? මේක හොයන්න ගත්තාම දැන් ඔබට ඔන්න ඇහෙනවා. අනුමුදස්සවන්නාසි ධර්මයේ කියනවා ඇහෙනවා. ඇහෙනවා කියන කාරණාව හොයන්න ගන්නකොට මේ හෙවීමේ කෘත්‍ය එක්ක ඔබට ප්‍රායෝගිකව සිදුවෙන්නේ පිහිටීමක් සිදුවෙන එකක්ද නැත්නම් පිහිටීමක් නොවන එකක්ද? ඇහිච්ච දේ ගැන කතා කරන්නේ නැතුව ඇහිච්ච මෙම ගැන කතා කරන්නේ නැතුව ඇහිම ගැන කතා කරනකොට ඔබට සිදුවන්නේ ඒක හොයාගෙන යනකොට ප්‍රායෝගිකවම පිහිටීමක් වෙන එකක්ද පිහිටීමක් නොවන එකක්ද? හරියට හොයාගෙන ගියොත් පිහිටීමක් වෙන්නේ නැහනේ. දැන් හරියට කියන්නේ ඇහෙනවා කියන එක හොයාගෙන ගියොත් පිහිටීමක් වෙන්නේ නැහැ. ඇහිච්ච දේ ඇහිච්ච කෙනා මෙව්වයි හොයන්න ගියොත් පිහිටීමක් එක්ක එනවා. ඒ කියන්නේ අර මෝඩකමින් කරන නිසානේ. හැබැයි ඇහිම කියන කාරණාව එක්ක හොයාගෙන යන්න ගියාම හොයන්න යොමු වෙන තැනම තියෙන්නේ පිහිටීමක් දෙන්නේ නැති ගතිය. දුක කියන කාරණාවේ නිර්වචන අර්ථය මොකද්ද? පිහිටීමක් දෙන්නේ නැති බව. එතකොට එහෙනම් මේ හොයන්න යන කාරණාව මොකද්ද? දුක කියන කාරණාව. එහෙනම් මොකක්ද කරන්න යන්නේ? හොයනවා කියන එක. දැන් මේ මොකද්ද කරන්නේ එතකොට? දුක පිරිසිදු හොයනවා කියන කාරණාවට ඉඩ හම්බ වෙලා. දැන් ඔක කිව්වට ගණන් ගන්න නෑනේ කවුරු. එයාලට ඕනත් ඔය ගොඩක් අයට ඕනත් සම්මාදිට්ඨිය කියලා ලේබල් කරගන්න. දුක්ඛ ඥානය කියලා පංච උපාදානස්කන්ධ කියලා ලේබල් කරගන්න. අර ඥානීය මේ ඥානීය කියලා ලේබල් කරගන්න. හැබැයි මෙන්න මේ කරන කාරණාව හෙවීමේ කෘත්‍ය පිහිටීමක් සිදු නොවන වැඩපිළිවෙලක නිර්වචනය හොයනවා කියන කෘත්‍ය මොකද්ද මේ? දුක කියන කාරණාව හෙවීමේ කෘත්‍ය ඉස්මතු වෙනවා. හැබැයි මේක පින්වතුනි අපිට ආවේනික වෙන විදිහේ සුඛීයත්ව දැක්මක නිර්වචනයක් එක්ක හොයන්න යනවනම් එතනදී යාගේ අසරණකම විතරමයි ඉස්මතු වෙන්නේ. හිතන කෙනා සුඛීයත්ව දැක්මක් එක්කම ඒ කාරණාව පිළිබඳව හොයන්න යමු වෙනකොට එයාට ඉස්මතු වෙන්නේ අසරණකම විතරයි. දැන් අද ගොඩක් වෙලාට පඬිතකමත් එක්ක තමන් කවුරුත් එක්ක කලින් මෙත් එක්ක කතා කරනකොට තමන් මේකේ හොයා යන්න යනවනේ. ඉතින් මොකද්ද වෙන්නේ? සුඛයට දැක්ම තහවුරු. හැබැයි අසරණ වෙනවා කියන කාරණාව වෙන්නේ හොඳ නුවණ තියෙන කෙනෙකුට. අසරණ වෙන්නේ නැති නිසා තමයි අහන්නෙත් නැත්තේ. අසරණ වෙනවා නම් අහනවා. එතකොට සුඛියට දැක්මකින්ම මේ යෙදිච්ච කාරණා කියන්නේ ඇහිම කියන කාරණාව හොයන්න යමු වෙලා මේකේ දෙයක් ලබන්න බෑනේ මේක පිළිටීමක් නෙමෙයිනේ කියලා සුඛියට දැක්මකින් මේක තහවුරු කරගෙන හරියන්නේ නැහැ. එතකොට ඒක මොකද්ද? අසරණකම වෙන්නෙත් නැහැ, විචක්ෂණීය වෙන්නෙත් නැහැ. තමන්ම තවත් සුඛයට දැක්ම තහවුරු කරගන්නවා. සුඛියට දැක්ම කියන සක්කාය දිට්ඨිය පිළිබඳ පජානති වෙන්නෙත් නැහැ. මුකුත් වෙන්නේ නැහැ. හරියට හොයන්න බැලුණා නම් අසරණ වීමෙන් යොමු වෙලා ඒක ඉදිරිපත් කිරීම, විචක්ෂණීය කිරීමත් එක්ක ඒ ඉදිරිපත් කිරීමේදී අන්න වෙන කෙනෙකුගේ වචනට අවනත වීම, ඒ අවනත වීමත් එක්ක මොකද වෙන්නේ? අන්න ඒ කෙනා කියන විදිහට කටයුතු කිරීම, ඒ කටයුතු කිරීමේදී මොකද වෙන්නේ? අන්න විචක්ෂණශීලී බව, ඒ ඉස්මතු වීමේ කෘත්‍යය මොකද්ද? සුඛීයත්ව දැක්ම කියන කාරණාවකට ඉඩක් නැති වෙනවා. දැන් අහනවා කියන කාරණාව හොයන්න කියනකොට අපි හරියට හෙව්වනම් අපිට හොයාගන්න බෑ. ඉතින් හොයාගන්න බැරි දෙයක් අහනවා කියන එක. අපි හොයාගන්න බැරි දෙයක් එක ඉන්නේ ඇයි? ඇහිච්ච දෙයක් එක ඉන්නේ ඇයි? මෝඩකම නිසානේ. දැන් ඕනෝක යාට වැටහෙනවා. හොයන්න යනවා නම් හරියට. දැන් එයා අසරණ වීමේදී අන්න යමු වෙනවා. හිතන කෙනාට වෙන්නේ නැහැ ඕක. හිතන කෙනාට එයාගේ ජීවිතේ ඒ අසරණ භාවය උපරිම ප්‍රකට වුණාට පස්සේ එයා තනිකරම අර කල්යන් මිත්‍රයෙකුට යමු වෙලා මේක කතා කරනවා. ඒ කාරණා පිළිබඳව. මොකද එයාගේ එච්චර අසරණ භාවයක් තියෙනවා.
ඒ අසරණ භාවයේ ඒක කතා කරනකොට තමන් ඔන්න ඇහිම කියන කාරණාව එක්ක එයාට ඉන්න කියන්නේ හොයන්න යමුනාට පස්සේ ඇහිච්ච දෙයක ඉන්න විදිහක් නැති වෙනවා. මොකද ඇහිම හොයාගන්න බැරි වෙනවා. දැකීම කියන කාරණාව එක්ක හොයන්න යමුනාට පස්සේ දකින දෙයක ඉන්න බැරි වෙනවා. ඇයි දැකීම කියන කාරණාව හොයාගන්න බැරි වෙනවා. ඊළඟට දැනීම කියන කාරණාව එක්ක ඉන්න බැරි වෙනවා. මොකද දැනීම කියන එක හොයාගන්න බැරි වෙනවා. හිතීම කියන කාරණාව එක්ක ඉන්න බැරි වෙනවා. මොකද හිතීම කියන එක හොයාගන්න බැරි වෙනවා. දැන් නුවණ තියෙන කෙනා නම් මෙහෙම වෙනකොට එයාට ඉන්න බෑ. හරියට කොයි වගේද වෙන්නේ? කබලක්, රත් වෙච්ච කබලක්, ගිනියන් වෙච්ච යකඩ ගොඩක් උඩ ඉන්නවා වගේ. දැන් ඉන්න බෑ. දැන් එහෙම තියෙද්දී අන්න අසරණ වෙලා නැමෙනවා. එහෙනම් කල්‍යාණ මිත්‍රයෙක් ඉන්නවා නම් පින්වතුනි, එයාගේ ජීවිතේ එක මොහොතක්වත් එහෙම ඉන්න හැකියාව ලැබෙන එකක්. ඒ කියන්නේ එයාට තනියම ලෝකියත් දැක්මත් එක්ක ඒ කියන්නේ එහෙම හිතුවනම් එයාට ඉන්න බෑ. හිතන්නේ නැති නිසාම එයාට ඉන්න පුළුවන්. එතකොට මෙන්න මේ විදිහට ඉන්න බැරි තත්යකටපත් වුණාට පස්සේ අන්න කල්යාණ මිත්‍රට නැමුණට පස්සේ ඒ කියන කාරණාව එක තමයි අර පිහිටීමක් නොවන විදිහට දැන් අතනද ඉන්න බැරි අසරණ බවක් නෙන්නේ. දැන් නැමුණට පස්සේ පින්වතුනි ඒ නැමිච්ච තැනදී කල්යාණ මිත්‍රයෙක් යමක් කියනවාද ඒ දේ තමන් අරගෙන තමන්ට ඕන විදිහට හිතන්න යමු වෙන්නේ. මොකද හේතුව හිතීම කියන කාරණාව එක්ක යාට හොයාගන්න බැරි නිසා. හිතීම කියන හොයාගන්න බැරි වුණානේ. ඒ නිසා තමන් හිතන කාරණාව එකට යන්න ඉඩක් නැහැ. ඒ හිතීම කියන හොයාගන්න බෑ යාට. අසරණයි. ඒ නිසා කල්යාණ මිත්‍රයා කියන දේ විතරක් හිතාගෙන යනවා. අන්න ඒ කාරණාව සිදු වෙනකොට මොකද වෙන්නේ? දුක පිරිසිද හැවීම. අන්න එහෙනම් පිහිටීමක් නොවන කාරණාව එක්ක පිරිසිද හොයනවා. දැන් ඔක ලැබෙන එකක්ද? නෑ, සිදුවීමක්. මාර්ග කෘත්‍යයක්නේ. මාර්ග කෘත්‍යයක්. අන්න එතකොට මොකද වෙන්නේ? ඒ කාරණා හොයාගෙන යනකොට අන්න පිරිසිදු හැවීමේ කෘත්‍යය සිදුවීම මාර්ග කෘත්‍ය වැඩි වීම මෙන්න මේකයි සිදු වෙන්නේ. ඔන්න ඕක තමයි දුක පිළිබඳව ඥානය ඇති වෙනවා. ඒ වගේ මේ හැවීමේදී මම හිතීමකින් සමුදය කියලා මට ලැබෙන දෙයක් වෙන විදිහේ ලැබීමක් නැති වෙන්න අවිද්‍යාව මෝඩකම කියන කාරණාව ඉස්මතු වෙන විදිහට යායන්තන්නා පොනෝ භවිකා ඒ කියන්නේ යම් කිසි වූ පැවැත්මක් කියන කාරණාවක් ප්‍රකට වෙන විදිහට කල්යාණ මිත්‍රයා කියන කාරණාව අනෝ හිතීමේදී සමුදේ ප්‍රහාණය වෙන විදිහ වැඩ පිළිලක් වෙනවා. නිරෝධේ සාක්ෂාත් වෙන විදිහ වැඩ පිළිලක් වෙනවා. මාර්ග කෘත්‍ය වෙනවා. ඔන්න ඔකට කියනවා නිවැරදි දැක්ම කියලා. එතෙක් නිවැරදි දැක්මක් නැහැ. එතෙක් තියෙන මොන දැක්මද? සොකීයත්ව දැක්ම. එතෙක් තියෙන මොන දැක්මද? සොකීයත්ව දැක්ම. සක්කාය දිට්ඨිය. ඒ සක්කාය දිට්ඨිය එක්ක තහවුරු වෙලා අපි ආත්ම වින්දනයක්, සොකීය වින්දනයක් ලැබමින් ජීවිතය ගත කරනවා. එහෙනම් එහෙම වෙන්නේ නැති වෙන්නට අන්න සොකීයත්ව දැක්ම ඉස්මතු වෙන්නට ඉඩ දෙන්නේ නැතුව සම්මා දිට්ඨිය නිවැරදි දැක්ම ඊතරන ප්‍රතිපදාවක් වෙන විදිහේ දර්ශනයකට යොමු වෙන්න විචක්ෂණශීලී බව වෙන්න වෙනවා. එතකොට මේ කාරණා පිළිබඳව පවා විග්‍රහයක් එනවා කියන තැනදී අන්න දැන ගැනීම කියන විඥානීය ක්‍රියාකාරීත්වයක් සිදු වෙනවා. ඒ කතාවම දැන ගැනීම අන්න ඒ කාරණාව එකතු නොවෙන්න තමයි පච්ච පබ්බයේදී ධර්මයන් කෙරෙහි ධර්මයන් අනුව දකිමින් වාසය කිරීම සිද්ධ වෙන්නේ. එතකොට ඒ විදිහට ප්‍රඥාව කියන කාරණාවක් කියන එකත් පජානාති බවක් කියන කාරණාවත් පජානාති වීම දැන ගැනීමත් කියන මේ දෙකක් නෙමේ ක්‍රියාකාරීත්වය. පජානාති වීම දැන ගැනීම පජානාති බව. එතකොට මෙන්න මේ කරුණු දෙක යෙදීම කියන කාරණාව මොකක්ද කියලා ඒ කෙරෙහි හොයාගෙන යන වැඩපිළිවෙල ධර්මයන් කෙරෙහි ධර්මයන් අනුව දකිමින් වාසය කිරීම. සත්‍යානුපස්සනාවයි. මේක ගොඩාක් ගැඹුරුයි. ගොඩාක් ගැඹුරුයි. මේ ලෝකයේ දෙන කාරණාවක හොයාගන්න බැරි කොට මේ හිතීමත් එක්ක මේ සත්‍යානුපස්සනාව කොහේ හොයන්නද නේ? සත්‍යානුපස්සනාව හොයන එක ලේසි නෑ. නමුත් අපි ඉගෙන ගන්නට ඕනේ නේ. දැනුමකට ඉගෙන ගන්නට ඕනේ නේ. ඉතින් මේ දැනුමකට ඉගෙන ගන්න කාරණා තමයි අර්ථ විශ්ලේෂණයක් එක්ක මම මේ පැහැදිලි කරලා දෙන්නේ. එතකොට එහෙනම් මුලින්ම කරන්න තියෙන අර මේක මොකද්ද කියලා හොයන එකනේ. අර ධර්මයන් පිරිසිදු ශාලාසුත්ති පැහැදිලි කරන්නේ. ධර්මයන් කියන කාරණාව යථාභූත ඥානීය පිණිස
ඒ කියන්නේ මේ ආර්ය සත්‍ය කියන කාරණාව ධර්මයේනේ. මෙන්න මේක අතහබුදු ඥානීය පිණිස මොකද වෙන්නට ඕන නැත්තේ? කල්යාණ මිත්‍රයෙක්ගේ හික්මවීමේ හික්ම වෙන්නට ඕනේ. Tamanට ඕන විදිහට ගිහිල්ලා හරියන්නේ නැහැ. ඒ කියන්නේ Tamanට ඕන විදිහට Taman සුඛියට දකින්න ඕන විදිහට තප්පරයක්වත් ජීවිතය ගත කරන්න විචක්ෂණශීලීව ඉඩක් නැති වෙනවා අසරණ වුණා නම්. අසරණ වෙනවා හිතනවා නම්. හිතන්න යමු වෙන්නේ නැත්නම් අසරණ වෙන්නේ නැහැ. අසරණ වෙන්නේ නැති නිසා යමු වෙන්නේ නැහැ. යමු වෙන්නේ නැති නිසා මාර්ගය වැඩෙන්නේ නැහැ. මාර්ගයට වැඩෙන නිසා දුක කෙලවර වෙන්නේ නැහැ. දැන් මේ මොකද්ද වෙන්නේ? අර අනිත්‍ය දුක්ඛ අනාත්ත නිබ්බාන සුඛ සූත්‍ර තුල පැහැදිලි කරපු නිච්චතෝ සමනුපස්සති සුඛතෝ සමනුපස්සති අත්තතෝ සමනුපස්සති නිබ්බාන දුක්ඛතෝ සමනුපස්සති මෙන්න මේ කාරණාවයි වෙලා තියෙන්නේ. ඉතින් ඒ කාරණාවෙවි හිතනවා අනේ සම්මත්ත නියාමයට බැස ගන්න. ඒ කියන්නේ මේ ඊතරන මාර්ගයට බැහැ ගන්න හිතනවා. මොන්න පිස්සුද? නේතං තානං විජ්ජති බුදුරණවහන්සේ පෙන්නන්නේ. නේතං තානං විජ්ජති. ඇයි දැන් මේ Tamanට ආපු ඒ නිර්වචනේ සොකියට දැක්මේක ආපු ඒ නිර්වචනේ හරි නේද? නිට්ටයයි නේ. ඒකේ පිළිගන්න පුළුවන් නේ. හම්බෙනව නේද ඒක läග්ගෙන ඉන්න පුළුවන්. සැපයි නේ. ඊළඟට ඒක තමා කියලා මම කියලා ගන්න පුළුවන් ඒක läග්ගන්න පුළුවන් බවක් හම්බෙලානේ. ඒතකොට ඒක ඉක්මවන්න නෑ කැමති නෑ. ඒ යම් කිසි විදියකින් තමන්ගේ හැඟීමක් එක්ක තියෙන කාරණාවකට පහරක් වදිනකොට වෙවුලනවා. ඇතුලෙන් තැති ගන්නවා. ඇයි? සක්කාය නිරෝධය කියන කාරණාවකට නිබ්බාන සුඛය කියන කාරණාවකට කැමති නෑ පුතඥයා. අන්න නිබ්බාන දුක්ඛතෝ සමනුපස්සති සක්කාය නිරෝධය කියන එක. ඒ කියන්නේ සුඛියත් ඉක්මවීම. තමන් මොනවාරි හිතලා නිරවුල් කරගත්ත තියෙන කාරණාවක් එක යෙදීමේ කෘත්‍යයක් තියෙනවද? මෙන්න මේක ඉක්ම වෙන විදිහට කරුණක් ඇහෙනකොට මොකද වෙන්නේ? අම්මෝ තියෙන හිතේ තියෙන දුක, පීඩාව, අසහනය. ඇයි? අකමැති නිවන් දකින්න සක්කාය නිරෝධයට අකමැති. සුඛියත් ඉක්මවන්න අකමැති. අඥානකම. වෙන මොකද්ද? අඥානකම. ඉතින් ඔන්න ඔය විදිහට වෙන්නේ නෑ පින්වතුනි මෙන්න මේ ඥානය කියන කාරණා. ඔන්න ඔකයි සම්මා දිට්ඨිය එහෙනම් ඈ. කතමෝච වික්කවේ සම්මා සංකල්පය. මොකද්ද මහණෙනි මේ සම්මා සංකල්පය කියන්නේ? නෙක්ඛම්ම සංකප්පෝ, අව්‍යාපාද සංකප්පෝ, අවිහිංසා සංකප්පෝ. අයං උච්චති වික්කවේ සම්මා සංකප්පෝ. නෙක්ඛම්ම සංකල්පය, නෛෂ්ක්‍රම්‍ය කියන සංකල්පය, ව්‍යාපාද නැති කියන සංකල්පය. විහිංසා නැහැ කියන සංකල්පය. දැන් නෙක්ඛම්ම සංකල්පයෙන් අපට මතක් වෙන දෙයක් තියෙනවා නෙක්ඛම්මයක් ලැබෙනවාය කියලා. ඒ කියන්නේ මොකක් කියලාද? läග ගන්න දෙයක් හම්බ වෙනවාය කියලා. දැන් මේ මාර්ගයක්ද මේ කියන්නේ? මාර්ගයන්ගේද නැත්නම් මේ läග ගන්න එකන්ගේද? දැන් මේ පෙන්වන්නේ පිරිසිද හොයන්න තියෙන කාරණාවක්ද භාවිතයක්ද? භාවිතය. දැන් අපට හම්බුනොත් එහෙම නෙක්ඛම්මයක් කියලා ලැබෙන එක ලැබෙනවා කියන කාරණාව කරන්න තියෙන පිරිසිද හොයන්නද භාවිතා කරන්නද? පිරිසිද හොයන්නේ. එතකොට ඒක මාර්ගයක්ද? නෑ මාර්ගයක් නෙවෙයි. දැන් නෙක්ඛම්මය කියලා දෙයක් ලැබෙනවා නම්, අව්‍යාපාදය කියලා දෙයක් ලැබෙනවා නම්, අවිහිංසාව කියන මේ සංකල්ප ලැබෙනවා නම්, ලැබෙනවා කියන කාරණාවේ කෘත්‍ය විය යුත්තේ පිරිසිද හෙවීම කියන කාරණාව. එහෙනම් ඒක මාර්ගය කියන එකද? නෑ. එහෙනම් ඒක මාර්ගයේ විග්‍රහයකද? ඒත් නෑ. ඒක මොකද්ද? ඒක පිරිසිඳ හැමිය යුත්තක් කියන විග්‍රහය. ඒතර ඒකට බුදුරණවහන්සේ විග්‍රහ කරන්නේ නෑ ඒක නෙමෙයි. මාර්ගනේ විග්‍රහ කරන්නේ. බුදුරණවහන්සේ මොකක්ද විග්‍රහ කරන්නේ? මාර්ගය. ලැබෙන එකක් පිරිසිඳ හොයන කෘත්‍යයක් නෙමෙයි විග්‍රහ කරන්නේ මාර්ගය කියන කාරණාව. එතන මාර්ගය කියන කාරණාව මේ නෙක්ඛම්ම සංකප්පය, අව්‍යාපාද සංකප්පය, අවිහිංස සංකප්පය විග්‍රහ කරනකොට මේක අපට ලස්සනට හම්බ වෙනවා මේ චත්තාරීසක සූත්‍රයේදී. අපනා, ව්‍යපනා, අබිරෝපනා කියලා ආදී වචන තුලත් එක්ක. ඒ කියන්නේ අර යොමු වීමේ කෘත්‍ය, නික්මීමේ කෘත්‍ය, අව්‍යාපාදයේ කෘත්‍ය, අවිහිංසාවේ කෘත්‍ය. කියන්නේ නික්මීම කියන කාරණාවේදී නික්මෙච්ච බව ලැබෙනවා නම් නික්මීම කියන එක නෑ නේද? එහෙම නේද? නික්මීම කියන සංකල්පයේදී නික්මිච්ච බව ලැබෙනවා නම් නික්මීමද තියෙන්නේ නික්මීම බව ලැබීමක්ද? නික්මීම බව ලැබීම. එහෙනම් ඒක ගැන පිළිසිදු හොයන්න වෙනවා. ඒක මාර්ග භාවිතයක් නෙමෙයි.
නික්මීම කියන කාරණාව විය යුත්තේ පින්වතුනි මාර්ග භාවිතයක් මිසක් නික්මීම කියන කාරණාව කිසිසේත්ම ලැබීමක් වෙන්න බෑ. ඒක ලැබෙනවා නම් පටලැවිල්ල. දැන් අපි ඉගෙන ගන්නකොට දැනුම හැටියට මේක එහෙම ඉගෙන ගත්තා. අර්ථය හොයනකොට මාර්ග කෘත්‍යයක්. මාර්ගය කියන්නේ මොකක්ද? ඒක දැනගෙන ඒ වගේම නික්මීම කියන කාරණාව එක්ක හොයාගෙන යමු වෙනකොට නික්මීමක් ලැබෙනවා කියන එකක් නෙමෙයි මේ පෙන්වන්නේ. නික්මීම කියන මාර්ග කෘත්‍යය. මෙන්න මේවා පිළිබඳව හිතන්න පටන් ගන්නකොට මොකද වෙන්නේ? අනේකින් නිවැරදි දැක්මට ඉඩක් එනවා. හිතන්න පටන් ගන්නකොට. හිතන්න පටන් ගන්නේ නැතුව විචක්ෂණශීලී බව නැතුව නික්මීම කියන කාරණාවක් ලැබුණාය කියලා හම්බුනොත් එහෙම. ඒ කාරණාව නිර්වචනයේම නික්මීම කියන සංකල්පයෙන් නෙවෙයි. ඒක නිර්වචනයේම නික්මීම කියන සංකල්පයෙන් නෙවෙයි නික්මීම කියලා දෙයක් ලැබුණා නම්. අව්‍යාපාදය කියලා දෙයක් ලැබුණා නම් අවිහිංසාව කියලා දෙයක් ලැබුණා නම් ඒක නික්මීම කියන කාර්යය නෙමෙයි. ඒ වගේම මාර්ග කියන කෘත්‍යය නෙමෙයි. ඒක මොකද්ද? පිරිසිදු හැවීමේ කියන කෘත්‍යයටයි අයිති වෙන්නේ. එහෙනම් මාර්ගය ඉගෙනගෙන නෑ එතකොට. බලන්න ආරෂ්ඨාංග මාර්ගේ තේරුම් ගන්න තියෙන අමාරුව නේ. වචන ටිකෙන් මේකේ දුන්න නිර්වචනේ තේරුම් ගන්න තියෙන අමාරුව. ඉතින් එහෙම තියෙද්දි පින්වතුනි අපි අපට ඕන දේවල් දාගෙන මනෝලෝක දාගෙන මනක්කල්පිත දේවල් දාගෙන තලු මරමරා සොකීයත් දැක්මේක ජීවිතය ගත කරන එක කොච්චර නින්දිතද නේද? ඒක කරන්න හොඳ නෑ. මේකේ පෙන්නලා තියෙන මේ කාරණාව පිළිබඳව තීක්ෂණව හිතන්නට ඕන. බුදුරන් වහන්සේ පෙන්නපු එක බුද්ධ වචනයක පද ගැළපිලි ස්වභාවය හෝ ව්‍යංජන ස්වභාවය හෝ පරියාය ස්වභාවය හෝ මේ කිසිදු කාරණාවක අඩුවක් වැඩියක් නැහැ. මුල මැද අග සුන්දරයි අර්ථ ව්‍යංජන සහිතයි. මේක බුදුරන් වහන්සේ මාර්ග කෘත්‍යයටද පෙන්වන එකක් මිසක් මේ දුක්ඛ කියන කෘත්‍යයටද පෙන්වන එකක් නෙමෙයි. පිරිසිදු හොයන්න තියෙන දුක කියන එකයටද පෙන්වන එකක් නෙමෙයි. පිරිසිදු හොයන්න තියෙන දුකයටද පෙන්වනකොට මොකද්ද? ඔන්න මම තවත් පැහැදිලි කරනවා දුකයටද පෙන්වනකොට පෙන්වන සංකීර්තනේ පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලානේ. ඔන්න. දැන් ඔන්න කෙනෙකුට දුක ඥානෙ, සමුදය ඥානෙ, නිරෝධ ඥානෙ, මග්ගේ ඥානෙ කියන ඔන්න ඒක විඥානාද දැන ගැනීමක් වෙනවා. යෙදීමක දැන ගැනීමක් වෙනවා. දැන් ඒක මොකද්ද? යෙදීමක දැන ගැනීමක් වෙනවා නම් ඒහා එකතු වීමක් එක්කනේ දැන් කතා කරන්නේ විඥාන උපාදානස්කන්ධයද නැද්ද? විඥාන උපාදානස්කන්ධයනේ. ඒක මොකක් කරන්න තියෙන්නේ? පිරිසිදු හොයන්න. මේ මොකද්ද විග්‍රහය? මාර්ගය. පිරිසිදු හොයන්න තියෙන්නේ මොකකද? දුකක. දැන් ඉතින් මොකද්ද මේ කරේ? ඔළුවෙන් හිටගෙන කරලා තියෙන්නේ වැඩේ. එහෙම නේද? අයි දැන් මේ පංච උපාදානස්කන්ධ දුක නිර්වචනය වෙන්නේ. දැන් ඔන්න සංකල්පය. ආන්න නෙක්ඛම්ම සංකල්පය. දැනගත්තා. මේන් අව්‍යාපාද සංකල්පය, අවිහිංසා සංකල්පය දැනගත්තා, හඳුනාගත්තා. යෙදීමක කෘත්‍යයක් එක්ක ඒක ඉන්නවා. ඒ මොකද්ද? සංඥා උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, ස්වરૂප රූප උපාදානස්කන්ධය. මොනවද? පංච උපාදානස්කන්ධය. ඒක මොකද්ද? පිරිසිදු හොයන්නයි තියෙන්නේ. දැන් මේ මාර්ගය ඉගෙන ගත්තා. නෑ එතකොට මාර්ගය නෙමෙයි ඉගෙනගෙන තියෙන්නේ දුක. ඒ ඉගෙනගෙන තියෙන්නේ මොකද්ද? දුක. මාර්ගය ඉගෙන ගත්තා නම් හඳුනා ගැනීම කියන යෙදීම ක්‍රියාකාරීත්වයක් දැන ගැනීම කියන යෙදීම ක්‍රියාකාරීත්වයක් එන්න ඉඩක් වෙයිද? එන්න ඉඩක් නොවේද? එන්න ඉඩක් නැහැ. ඇයි මාර්ගයක්නේ. දුක නෙමෙයි ඉගෙන ගන්න. පටලවායම ගන්න එපා. අද ගොඩක් වෙලාවට මාර්ගය ඉගෙන ගන්නවා, සමුදය ඉගෙන ගන්නවා, නිරෝධය ඉගෙන ගන්නවා කිය බොරුවට අනේ දුකම ඉගෙන ගන්න. හැම එකම දුකම ඉගෙන ගන්න. දුක ඉගෙන ගන්නවා කියලා ඥානයකුත් නැහැ. මාර්ගය ඉගෙන ගන්නවා කියලා හිතාගෙන ඉන්නේ. මාර්ගය වඩනවා කියලා හිතාගෙන ඉන්නේ. අනේ කරන්නේ දුක ඉගෙන ගන්නවා. ඉගෙන ගන්නවා විතරයි. ඊදෙන කාරණා පිරිසිදු හොයන්නේ නේ. පිරිසිදු හෙව්වනම් ඒ කෘත්‍යනේ මාර්ග කෘත්‍ය කියන්නේ. නේද? හිතන්නේ ටිකක් ගැඹුරුයි ඈ. එතකොට අන්න නෙක්ඛම්ම සංකල්ප මේක තමයි සංකල්ප ටික. කතමාච වික්‍රේ සම්මා වාචා. දැන් මේ මොනවද විග්‍රහ කරන්නේ? මේ විග්‍රහ කරන්නේ මාර්ග කෘත්‍ය. මොකද්ද විග්‍රහ කරන්නේ? මාර්ග කෘත්‍ය. මුසාවාදා වේරමණී, පිසුනාය වාචාය වේරමණී, පරුසාය වාචාය වේරමණී, සම්පප්පලාපාය වේරමණී, අයං උච්චති වික්‍රේ සම්මා වාචා. මොකද්ද කියන්නේ?
බොරුවෙන් වෙන් වුණා. ඊළඟට කේලමින් වෙන් වුණා. පරුස වචනෙන් වෙන් වුණා. හිස් වචනෙන් වෙන් වුණා. බොරුවෙන් කේලමින් පරුස වචනෙන් හිස් වචනෙන් වෙන් වෙච්ච බව දැන ගැනීමක් වුණා නම් ඒක යෙදීමේ කෘත්‍යයේදී විඥාන උපාදානස්කන්ධං කියන සංග්‍රහයට යටත් වෙනව නේද? විඥාන උපාදානස්කන්ධය කියන සංග්‍රහිතයට යටත් වුණාට පස්සේ ඒක ස්වરૂපයක් හැටියට රූප උපාදානස්කන්ධ කියන සංග්‍රහිතයට යටත් වුණාට පස්සේ ඒ කාරණාව අයිති වෙන්නේ මොකේද? පංච උපාදානස්කන්ධ කියන නිර්වචනය. පංච උපාදානස්කන්ධ කියන නිර්වචනය කියන්නේ මොකද්ද? දුක කියන කාරණාව. ඉගෙන ගන්න මොකද්ද? මාර්ගයලු. මාර්ගයලු. බලන් ගියාම හිතුවලා තියෙන්නේ අනේ මේ දුක නිගරගෙන තියෙන්නේ. තේරුණාද? වරද්දව ගත්තොත් ඉවරයි නේද? එහෙනම් පෙන්වන්නේ මොකද්ද? මුසාවාදයි වේරමණි වෙන් වුණා. වෙන් වුණා කියන්නේ වෙන්වීම ලැබුණා නෙවෙයි. වෙන්වීම ලැබුණා කියනවා නම් විඥානයේ දැන ගැනීමක් ඒක දුකේ කෘත්‍යයක්. මාර්ග කෘත්‍යයක් නෙමෙයි දුකේ කෘත්‍යයක්. මේ ඉගෙන ගන්න මාර්ග කෘත්‍යය. දැන් පින්වතුනි මාර්ගයයි දුකයි සමුදයයි නිරෝධයයි කියන දීපුව වෙන් කරගන්න කොච්චර අමාරුද නේද? ඉගෙන ගන්නකොටත් ditthiyasupපටි විද්‍යා කරගන්න යොමු වෙන්නටත් ඒ කාරණාව කොච්චර අමාරුයිද? ඉතින් එහෙම අමාරු තියෙද්දී අපේ ජීවිතේ නම් කොච්චර කැපකිරීමක් කරන්න වෙයිද මේ ධර්මයේ ඉගෙන ගන්න? නැත්තම් අනේ මේක මාර්ගයයි කියලා දැනගන්නවා. මාර්ගය කියලා දැනගෙන මේ දැන් බොරු කියන්නේ නැහැ නේද? කේලම් කියන්නේ නැහැ, හිස් වචන කියන්නේ නැහැ. දැන් මේ හරි හොඳින් ඉන්නවා. දැනගන්නවා. දැන ගැනීමකේදීලා, හඳුන ගැනීමකේදීලා, විදීමකේදීලා, ස්වરૂපයකේදීලා, සකස් වීමකේදීලා, සකායකේදීලා, පිරිසිදු වියුත්තක් ලැබිලා, මාර්ගය කරනවා කියලා හිතලා, අමූලික බොරුවක රැවටිලා, අවිද්‍යාවේ ඝන අන්ධකාරයේ ස්වභාවය කොහොමද ප්‍රබලත්වේ? අසාමාන්‍ය ප්‍රබලයි. එහෙනම් මෙතන පෙන්වන්නේ මොකද්ද? වේරමණිය වෙන්වීම පටිවිරත. ඒක ලස්සනට මහා චත්තාරිසක සූත්‍රෙ පෙන්නනවා. පටිවිරත කියන වචනේත් තව දාලා පටිවිරත බව ලැබීම නෙමෙයි පටිවිරත වෙන්වීම බව ලැබීමත් නෙමෙයි වෙන්වීම. නැත්තම් වෙන් වෙනවනේ කියලා වෙන්වීම ලැබෙන්නේ. ඒකත් හඳුන ගැනීමන්නේ දැන ගැනීමන්නේ. දැන් දිට්ඨිය කියන කාරණාවෙත් ඥානීය දැන ගැනීමක් වෙනවා නම් මෙව ගැන කතා කරන දෙයක් නෙවෙයි. දැන ගැනීමක යෙදීමක් ක්‍රියාකාරීත්වයක් වෙනවා නම් ඒක විඥාන උපාදානස්කන්ධයනේ. එහෙනම් ඒක දුකෙහි කෘත්‍යනේ. කතමෝච වික්කේ සම්මා කම්මන්තෝ. මහණෙනි මොකද්ද සම්මා කම්මන්තය කියන්නේ? පාණාතිපාතා වේරමණී, අදින්නාදානා වේරමණී, කාමේසු මිච්ඡාචාරා වේරමණී, අයං උච්චති වික්කවේ සම්මා කම්මන්තෝ. ප්‍රාණඝාතයෙන් වීම. අපි නම් හොරකම් කරන්නේ නෑ. අපි නම් සත්තු මරන්නේ නෑ. අපි වැරදි කාම සේවනය කරන්නේ නෑ. එහෙම දැනගන්නව නේද? නැද්ද? එහෙම හඳුනගන්නේ නැද්ද? එහෙම ස්වરૂපයක් එන්නේ නැද්ද? එහෙම විඳින්නේ නැද්ද? එහෙම සකස් වෙන්නේ නැද්ද? ඒ කාරණාව එක්ක එදිලා නැද්ද? මොකද්ද? රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංකාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය. ඒ කියන්නේ සක්කාය. ඒ කියන්නේ පිරිසිදු හැවීමේ කෘත්‍ය. ඒ කියන්නේ දුක්ඛාර සත්‍ය ගැන ඉගෙන ගැනීම. එහෙමට මේ ඉගෙනගෙන තියෙන්නේ මේ දුක්ඛ නිරෝධ ගාමී පටිපදාය කම්මන්තේලු. ඉගෙනගෙන තියෙන්නේ සම්මා කම්මන්තේලු මාර්ගය. බලන් ගියාම ඉගෙනගෙන තියෙන්නේ දුක කියන එක. ඉගෙන ගන්නේ මොකද දන්නේත් නැහැ. කරන්නේ මොකද දන්නේත් නැහැ. අර යන්නේ කොහෙද? මල්ලි පොල් වගේ වැඩක් තමයි. ඕක නෙමෙයිද වෙන්නේ. තනි කර වෙන්නේ ඒක. ජීවිතේ තනි කර වෙන්නේ යන්නේ ඒක. ඔය ඉගෙන ගන්නවා කියලා ඉගෙන ගන්නකොට වෙන්නේ ඒක. ඇයි? කල්යාණ මිත්‍රේ කියන දේ කියන විදිහට විතරක් කරන්නේ නැහැ. සුඛියත දැක්ම එක්ක මොනවා හරි තහවුරු කරගන්න පුදුම කැමැත්තක් තියෙනවා. ඒ නිසායි. ඇයි? හිතන්නේ නැහැ. මාන්නේ, දැඩිකම, අකීකරුකම, නිහිතමාන නැතිකම, අසත්පුරුෂකම ඒ සියල්ලක්ම ඉස්මතු වෙනවා. තමන්ගේ දැඩිභාවය, තම්බය කියන එකත් එක්ක. ඒවා ප්‍රහාණය වීමදී තමයි සැබෑවටම කල්යාණ මිත්‍රයෙකුට නැමෙලයි කියන විදිහට ඉගෙන ගන්න.
ඔන්න එන වෙන්වීම වෙන් වෙච්ච බව ලැබීම හෝ වෙන්වීම ලැබීම හෝ කියන කිසිදු කාරණාවක් නෙමෙයි මාර්ග කෘත්‍යයක්නේ. වෙන් වෙච්ච බව ලැබීමත් හඳුනා ගැනීමක් දැන ගැනීමක් ස්වરૂපයක් කියන කාරණාවක යෙදීමේ ක්‍රියාකාරීත්වයක්. වෙන්වීම කියන කාරණාව හඳුනා ගැනීමක් දැන ගැනීමක් විදීමක් කියන එකත් යෙදීමක ක්‍රියාකාරීත්වයක්. එහෙම මොන විදියකට ගත්තත් ඒ කාරණාව පංච උපාස්කන්ධ නිර්වචනයක්. එහෙනම් මේ දුක කියන කාරණා විග්‍රහයක් දුක්ඛ නිරෝධගාමිනී පටිපදා විග්‍රහයක් නෙවෙයි. දැනගන්නේ ඊළඟට කතමෝච වික්කවේ සම්මා ආජීවෝ. සම්මා ආජීව මොකද්ද? ඉද වික්කේ අරිය ශාවකෝ මිච්ඡා ජීවම් පහය සම්මා ජීවම් ජීවිකං කප්පේති. අයං උච්චති වික්කවේ සම්මා ආජීව. ආර්ය ශාවකයා දැන් ඔන්න මෙතනදී පෙන්නනවා මේ කාරණාවේ පෙන්නනවා මේ ජීවිකාව කියන කාරණාව. ජීවිකාව කියන කාරණාව. එතකොට දැන් මෙතන දැන් අනිත් ඒවාට වඩා වෙනස් කාරණාවක් වුණා ආර්ය ශ්‍රාවකයා කියන වචනයකුත් දාලා තියෙනවා. මේ ආජීවය පිළිබඳව. එතකොට ජීවිකාව ජීවත් වීම කියන කාරණා මිත්‍යා ජීව ප්‍රහාණය සම්මා ජීවන ජීවිතයේ සිදුවීම කියන කාරණා. මම මේකට පුංචි උපමාවක් කියන්නම්. ඔන්න අපි කාට හරි කියනවා මේ ගුණවත් කෙනෙකුට යහපත් කෙනෙකුට හොඳ කෙනෙකුට මාර්ගයක ගමන් කරන්න කියනොන මාර්ගයක් කියලා දෙනවා. මෙහිම යන්න කියලා. මේක තමයි විග්‍රහය කියලා. එතකොට අපි හිතමුකෝ මෙහෙම යම් කිසි කෙනෙකුට ඔන්න අපිට මගුල් ගෙදරකට යන්න පාර කියනවා. නැත්නම් මල ගෙදරකට යන්න පාර කියනවා. එහෙම නැත්නම් මොකක් හරි ඒ වගේ දෙයකට පාර කියනවා කියලා හිතන්න. එතකොට එහෙම යනකොට ඒ කෙනා මගුල් ගෙදර ඇඳුම් නැතු යයිද? නෑ නේද? මගුල් ගෙදරට අදාළ ඇඳුම් ඇඳගෙන යන්නේ. හෙළුවෙන් යන්නේ නෑ. මල ගෙදරට අදාළ ඇඳුමින් යන්නේ. හෙළුවෙන් යන්නේ නෑ. දැන් එතකොට ඒ කෙනාට ඒ අනගමනේදී මම දැන් හෙළුවෙන් නෙමෙයි යන්නේ. මම දැන් ඇඳුමක් ඇඳගෙන යන්නේ. මම දැන් හෙළුවෙන් නෙමෙයි යන්නේ. මම දැන් ඇඳුමක් ඇඳගෙන යන්නේ කියන කාරණාවක් තියේවිද? එහෙම නැත්නම් එයා යන විදිහ ඒ විදිහට වේවිද? එයා යන විදිහ ඒ විදිහට වෙලා. එච්චරයි. මේකේ පෙන්වන්නේම ජීවන පැවැත්ම කියන නිර්වචනය. මොකද්ද පෙන්වන්නේ? ජීවන පැවැත්ම කියන නිර්වචනය. එතකොට ඒ නිසා තමයි මහා සලායතනික සූත්‍රය පෙන්වන්නේ පුබ්බංගම සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව පාරිශුද්ධෝ කියලා නිර්වචනයක් දෙනවා. පුබ්බංගම කියලා නිර්වචනයක් දෙනවා. ඇයි එහෙම පෙන්වන්නේ? එහෙම පෙන්වන්න පින්වතුන් විශේෂයෙන් මෙන්න මේ කාරණාව ගත්තට පස්සේ මොකද මේකේ තියෙනවා ආර්ය ශාවක කියන නිර්වචනය තියෙනවා ජීවන පැවැත්ම කියන නිර්වචනය තියෙනවා. එතකොට එහෙනම් ඒ සියලු නිර්වචනයේදී සිදුවීම තවත් අර්ථ ගැන්වීමක් සිදු කරලා තියෙනවා. අර මං කියපු උපමාව හිතන්න. එතකොට ඔක තේරුම් ගන්න පුළුවන් වෙයි. එතකොට ඒ කාරණාවෙදී යනවා විනා මම දැන් හෙළුවෙන් නෙමෙයි යන්නේ. මම දැන් ඇඳුම් ඇඳගෙන යන්නේ. මම දැන් හෙළුවෙන් නෙමෙයි යන්නේ. මම දැන් ඇඳුම් ඇඳගෙන යන්නේ කියන කාරණාවක් ලැබිලා නැහැ. එහෙම එකක් ලැබිලා නැහැ. මේ වගේ තමයි ජීවන පැවැත්ම කියන නිර්වචනීය කෘත්‍ය. ජීවිතයේ සත්‍ය හොයන කාරණාවක් කරන කෙනෙකුට ජීවන පැවැත්ම කියන නිර්වචනයක් දෙනකොට ඒ ජීවන පැවැත්ම කියන නිර්වචනයේ වැරදි කතාවක් කතා කරන්න බෑ. ඔය කාරණාව ඔව් දැන් නම් සම්මා ජීවයෙන් යුක්තයි දැන් හඳුන ගන්නවා දැනගන්නවා ස්වરૂපයක් යෙදෙනවා විඳිනවා ඒකේ යෙදීමේ ක්‍රියාකාරීත්වයක් තියෙනවා පංච උපාදානස්කන්ධයක් මොකද්ද වෙන්නේ අන්න පිරිසිදු හොයන්න ඕන දුක කියන කාරණාව ඉගෙනගෙන හැබැයි ඉගෙනගෙන තියෙන්නේ මාර්ගයේ සම්මා ජීවේ නමුත් ඉගෙන උගන්වලා තියෙන්නේ මාර්ගයේ සම්මා ජීවේ ඉගෙනගෙන තියෙන්නේ දුක ආර්ය සත්‍යය. දැන් එයා ඉගෙන ගත්තේ මොකක් කියලා හිතාගන්නද? සම්මා ජීවය කියලා. ඉගෙනගෙන තියෙන්නේ දුක ආර්ය සත්‍යය. දැන් කිසි අර්ථයක් තියෙනවද? කිසිම අර්ථයක් නැහැ. ඇයි? එක්කෝ යා ඉගෙන ගත්තා නම් හරි දුක ආර්ය සත්‍ය හැටියටම. ඉගෙන ගත්තේ මාර්ග ආර්ය සත්‍ය හැටියටනේ. කිසිම අර්ථයක් වෙලා නැහැ. ඉගෙන ගන්න විදිහත් අවුල් නේ. ඉගෙන ගන්න විදිහත් අවුල්. ඒ නිසා මේ වගේ ඉගෙන ගන්නකොට ditthya suppati විද්‍යාව වෙන්නවත් ඉගෙන ගන්නට ඕනේ. අන්න එතකොට තමයි මේ කියන කාරණාව අත්තං උප්පරික්කති බවට යොමු වෙන්න පුළුවන්කමක් ලැබෙන්නේ. කොහොමද තේරුම් ගන්න? ඒ තමයි සම්මා ජීවය. කතමෝච වික්කේ සම්මා වායාම. මොකද්ද සම්මා වායාම?
ඉද වික්කවේ බික්කු අනුප්පන්නානම් පාපකාන අකුසලානම් ධම්මානම් අනුපාදාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගන්නාති පදහති uppannānaṁ pāpakānaṁ akusalaṇaṁ dhammānaṁ pahānāya candaṁ janeti vāyamati viriyaṁ āravati cīktaṁ paggannati padahati anuppannānaṁ kusalaṇaṁ dhammānaṁ uppādāya candaṁ janeti vāyamati viriyaṁ āravati cīktaṁ paggannati padahati uppannānaṁ kusalaṇaṁ dhammānaṁ titiyā sammosāya bihiyo bhavāya vepulāya bhavanāya pāripūrya candaṁ janeti vāyamati viriyaṁ āravati ඔන්න හතර ආකාර වේදී. දැන් ඕකේ දැන් අපි සාධාරණයි ඔන්න උපන්න කුසල ප්‍රහාණයයි නූපන්න කුසල නූපදීම සාධාරණයි නේ. ඊළඟට නූපන් කුසල ඉපදීම සාධාරණයි කියමුකෝ. දැන් කෙනෙකුට හිතෙන්න බෑ උපන් කුසල තියාගන්න වර්ධනය කරගන්න. දැන් තියෙන එකක් වගේ නේ. ඉතින් ඔය ස්වාමීන් වහන්සේ කියන විදිහට ඒ කාරණාවත් විඥානිය දැන ගැනීමක් නේ. ඒ වගේ එකක් නේ. ඒතකොට මේ දැන් මේ ඊතර වෙන කෘත්‍යයේදී ඊතර වෙන කෘත්‍යයට අවශ්‍ය වූ හැකියාව මොනවාද? ඊතර වෙන කෘත්‍යයට අවශ්‍ය වන හැකියාවන් කුසල කියන හැකියාවන් නේ. ඒ කුසල ධර්මයන් මොනවද? සතිය කියන බෝධිඅංගය, ධම්මවිචය කියන බෝධිඅංගය, විරිය සස්සද්ධ සමාධි කියන ඒව නේද? එතකොට මේ බෝධිඅංගය කියන කාරණා විග්‍රහය මොකද්ද? ලැබෙන එකක්ද? ඊතර වෙන එකක්ද? ඊතර වෙන එක. අන්න ඒ කෘත්‍යයේ පාතු භාවය. ඒක නේද? ඒ කෘත්‍යයේ පාතු භාවය නූපන් කුසල ධර්මයන් ඉපදීම කියන්නේ. ඒ කෘත්‍යයේ පාතු භාවය වෙන එකක් එහෙම නෙමෙයි. එතකොට එහෙම නැතුව මොනවා හරි ඔවුනේ දැන් ඔන්න අපි අකුසල නූපන් අකුසල උපදවන්නේ නැහැ. උපන්න කුසල ප්‍රහාණය කරනවා. මේ නූපන් කුසල උපදවනවා. මේ උපන් කුසල් භාවිතා කරනවා. මේ දැන ගන්නවා. හඳුන ගන්නවා. විඳිනවා. මොනවද? ජීවිතයේ යෙදීමක ක්‍රියාකාරීත්වය සක්කාය පිරිසිදු හොයන්න තියෙන දේවල්. දැන් මේ වැඩෙන එකක්ද? මගක්ද? නෑ. එතකොට මගක් නෙමෙයි. එතකොට මාර්ගයක් කියලා නෑ. ආරෂ්ඨාංග මාර්ගය නෙමෙයි. දැන් අද ගොඩාක් මාර්ගය කියලා ඉගෙන ගන්නවා. මාර්ගෙද ඉගෙන ගන්නේ නෑනේ. බලන් ගියා මාර්ග එකක්වත් ඉගෙන ගන්න නෑ. ඉගෙන ගත්තා නම් ඉතින් හරියට මාර්ගය ඉගෙන ගත්තා නම් පින්වතුනි එයා මොකක්ද වෙන්නේ? හරියට ආරෂ්ඨාංග මාර්ගය ඉගෙන ගත්තා නම් එයා මොකක්ද වෙන්නේ? සුසුසති සූත්‍රේ පැහැදිලි කරනවා. බුදුරණවහන්සේ පෙන්නපු ධර්මය ඇහුවා නම් මාර්ගයට බැහැ ගන්නවා කියලා. සම්මත් නියමයට බැස ගන්නවා කියලා. මාර්ගයේ ඉගෙන ගනිද්දී මාර්ගයේ ඉගෙන ගත්තා නම් මාර්ගයට බැහැගෙන. මාර්ගයේ ඉගෙන ගනිද්දී මාර්ගයේ ඉගෙන ගත්තේ නැති නිසා මාර්ගයට බැහැගෙන නැහැ. අනර්ථය අරගෙන අර්ථය අතහැරලා. එහෙම නෙමෙයි වෙලා තියෙන්නේ. එහෙමයි වෙලා තියෙන්නේ. ඉතින් අපි මේ හොඳ අයලු. අපි මේ පැවිදි උපසම්පදත් වෙලා ඉන්නේ. අපි මේ හොඳට බණ භාවනා කරගෙන ඉන්නේ හොඳ අයලු. බලන් ගියා මිලෝ දෙයක් නැහැ. කිසි දෙයක් නැහැ. ශාසනයේ උණුසුමුවක් නැහැ. ඇයි? මාර්ගයේ ඉගෙන ගනිද්දි මාර්ගයේ ඉගෙන ගන්නේ නැතුව මිච්ඡාපටිපන්න බවට යමු වෙලා අනර්ථය අරගෙන අර්ථය අතහැරලා. ඉතින් මොකද්ද කරන්නේ එතකොට ජීවිතේ? මොනවද බුදුරණවහන්සේ දේවල් කරන්නේ? මිලෝ දෙයක් නැහැ. හරියට බුදුරන් වහන්සේගේ දේ කරනවා නම් මාර්ගය ඉගෙන ගනිද්දි මාර්ගය ඉගෙන ගත්තොත් මාර්ගයට බැහැ ගන්නවා. අර්ථය අරගෙන අනර්ථය අතහැරලා. දැන් මම ඔබට පෙන්නුවේ මාර්ගය ඉගෙන ගනිද්දි මාර්ගය ඉගෙන ගන්නේ නැතුව අනර්ථය අරගෙන අර්ථය අතහරින එක නේ. ඊළඟට පෙන්නනවා සම්මා සති කතමාජ භික්ඛවේ සම්මා සති. ඉද භික්ඛවේ භික්ඛු කායේ කායන පස්සේ විහෙරති ආතාපි සම්පජාන අතිමා විනය ලෝකේ අවිජ්ජා දොමනස්සං වේදනාස වේදනන් පස්සේ විහෙරති ආතාපි සම්පජාන අතිමා විනය ලෝකේ අවිජ්ජා දොමනස්සං චිත්තේ චිත්තාන පස්සේ විහෙරති ආතාපි සම්පජාන අතිමා විනය ලෝකේ අවිජ්ජා දොමනස්සං ධම්මේසු ධම්මාන පස්සේ විහෙරති ආතාපි සම්පජාන අතිමා විනය ලෝකේ අවිජ්ජා දොමනස්සං අයං මුච්චති භික්ඛවේ සම්මා සතිය. ඒතකොට සම්මා සතිය තමයි මේ අපි විග්‍රහ කරගෙන ආපු සියලුම දේ තුළ තියෙන අන්තර්ගත සතිපට්ඨානය කියන එක නේ. ඒ කියන්නේ කයෙහි කය ආනුව දැකීමෙන් වාසය කිරීමේ කෘත්‍ය. ඊතර වීම වැඩපිළිවෙල ලැබීමේ එකක් නෙමෙයිනේ. බේන් කායानुපස්සනාව, බේන් වේදනානුපස්සනාව, මේ චිත්තානුපස්සනාව වඩන්නේ. මේ ධම්මානුපස්සනාව වඩන්නේ. මේ ධම්මානුපස්සනාව මේ වඩන්නේ එක. ස්වාමීන් වහන්සේ මම වඩන්නේ ධම්මානුපස්සනාව මෙන්න මේ කාරණා. මේ චිත්තානුපස්සනාව මෙන්න මේකයි. මේ වඩන විදිහ. මොකද්ද මේ? හඳුන ගන්නවා. නේ? හඳුන ගන්න කෙදිලානේ. දැන ගැනීම කෙදිලානේ. ස්වરૂපයක් කෙදිලා නේද? ඒ කියන්නේ පංචපාස්කන්ධයක් කෙදිලානේ. මොකද්ද? දුකක පිරිසිදු දුකක් ලැබිලානේ.
මාර්ගයක් උ කරන්නේ. සතිපට්ඨානයක් ලු වඩන්නේ. බොරු නෙමෙයිද කියන්නේ. තනිකර බොරු. දැන් බොරු කියනවා එච්චරට තමන් මුලා වෙලා. මොකද වෙලා තියෙන්නේ? සතිපට්ඨානෙ ඉගෙන ගනින්න සතිපට්ඨානෙ ඉගෙන ගත්තේ නැහැ. ඒ නිසා මාර්ගයට බැහැගන්නේ නැහැ. අනර්ථය ගත්තා අර්ථය අතහැරියා. සතිපට්ඨානෙ ඉගෙන ගන්නදී සතිපට්ඨානෙ ඉගෙන ගන්නවා සතිපට්ඨානෙ කියන මාර්ගයට බැහැ ගන්නවා. අර්ථය ගන්නව අනර්ථය අතහරිනවා. එහෙනම් ඒක දැන ගැනීමක් හඳුනා ගැනීමක් ස්වરૂපයක් විදීමක් සකස් වීමක් කියන කාරණාවක යෙදීමක් වෙන්න බෑ. එහෙම වුණා නම් ඒක මාර්ග කෘත්‍යයක් නෙමෙයි දුක කියන කාරණායි කෘත්‍යයි. දුකේ කෘත්‍යය යෙදලා තියෙදි දුක කෘත්‍ය කියලා නොදැන මාර්ග කෘත්‍ය කියලා හිතාගෙන වඩන්නත් යනවා. මෝඩකමේ මහත නේද? මෝඩකමේ මහත. ඉතින් ඒ මෝඩකමට එහෙම ලක් වෙන්න එපා. ඒ මෝඩකමට ලක් නොවෙන්න පුළුවන්කම තියෙන්නේ ජීවිතේ හිතන අයට විතරයි. ජීවිතයේ යෙදෙන කාරණායක හිතන අයට විතරයි. විචක්ෂණශීලී අයට විතරයි. ඒ හිතන විචක්ෂණශීලී භවෙන් යුක්ත සහ කල්යාණ මිත්‍රයාට නැමුණ ධර්මයේ කියන දේ විතරක් ඒ කල්යාණ මිත්‍රයේ කියන දේ විතරක් කරන ධර්මයේ තියෙන විදිහට පමණක් ඉගෙන ගන්න කරන නෙමෙයි ඉගෙන ගන්න. ඉගෙන ගන්න. ඒ කියන්නේ ditthya suppatoja දක්වානේ රවුල් කරගන්න යන ඒ කෙනෙක් විතරයි. අනිත් කිසි කෙනෙක් වෙන්නේ නැහැ. මේ ඉන්දිය කඩ තුඩක් හරි ප්‍රමාණයක් කල්යාණ මිත්‍රයා කියන කාරණාවෙන් පරිබාහිර දෙයක් නම් වෙන්නේ හිතන්නේ. එයාට බෑ. එයාට බෑ. ඇයි? ඉතින් එයා සොකේට දැක්මක් එක්ක යන්නේ. එයාට බෑ. එයා හිතන කෙනෙක් නෙමෙයි. එහෙම නැතිව සම්නික්‍රම ජීවිතේ හිතන බවටපත් වෙන්නට ඕනේ. මේකට කියනවා සම්මා සතිය. කතමෝච බික්කේ සම්මා සමාධි. මොකද්ද සම්මා සමාධිය කියන්නේ? ඉද බික්කේ බික්ක විවිච්ඡේව කාමනේ විවිච්ඡ අකුසලයේ ධම්මේ සවිතක්කං සවිචාරං විවේකජම් ප්‍රතිසුඛං පඨමඥානං උපසම්පජ්ජ විහෙරති විතක්ක විචාරාණං උපසමා අධ්‍යත්තං සම්පසාදනං චේතසෝ ඒකෝ දිභවං අවිතක්කං අවිචාරං සමාධිජම් ප්‍රතිසුඛං ဒုတိ ඥානං උපසම්පජ්ජ විහෙරති පීතියාච විරාගා උපේක්ඛකෝච විහෙරති සතෝච සම්පජානෝ සුඛංච කායේන පටිසංවේදේති යන්තං අරිය ආචික්ඛන්ති උපේක්ඛකෝ සතිමා සුඛ විහාරීති තං တတိ ඥානං උපසම්පජ්ජ විහෙරති සුඛසත පහනා දුක්ඛසත පහනා පුබ්බේව සෝමනස දෝමනස්සානං අත්තංගමත් අදුක්ඛම සුඛං උපේක්ඛාති පාරිසුද්ධි චතුත්ථ ඥානං උපසම්පජ්ජ විහෙරති අයං උච්චති භික්ඛවේ සම්මා සමාධි ඉදං උච්චති භික්ඛවේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදාරිය සත්‍ය. ඔන්න මොකද්ද මේ ආර්ය සම්මා සමාධිය. මේක නම් ඉතින් ලස්සන විග්‍රහයක් තියෙන අලුත් විග්‍රහයක් කරන්න දෙයක් නෑ. මොකේද? උද්දේශ විභංග සූත්‍රය. මේ විග්‍රහය එහෙමම තියෙනවා. මොකේද? උද්දේශ විභංග සූත්‍රය. අත්තං උපරික්කති වෙනකොට පළවෙනි ධ්‍යානෙ දෙවෙනි ධ්‍යානෙ තුන්වෙනි ධ්‍යානෙ හතරවෙනි ධ්‍යානෙ කියන කාරණාවක කෘත්‍යයක් යෙදෙනවා. හැබැයි පළවෙනි ධ්‍යානෙ දෙවෙනි ධ්‍යානෙ තුන්වෙනි ධ්‍යානෙ නිශ්චිත වීමක් යෙදෙන්නේ නැහැ. ඒ දැන ගැනීමක් යෙදෙන්නේ නැහැ කියලාම කියනවා. අන්න අජ්ජත්තං අසංටිතං අත්තං උප්පරික්කති වෙනකොට අර්ථය හොයනකොට මාර්ග කෘත්‍ය වෙනකොට ආධ්‍යාත්මයේ දැන ගැනීමක යෙදෙන්නේ නැහැ. බැස ගැනීමක් යෙදෙන්නේ නැහැ. පළවෙනි ධ්‍යානෙ දැන ගැනීමක් යෙදෙන්නේ නැහැ කියනවා. දෙවෙනි ධ්‍යාන තුන්වෙනි ධ්‍යාන හතරවෙනි ධ්‍යානේ දැන ගැනීමක් ඉදින්නේ නැහැ කියනවා. ගමන් කිරීම. සක්කායක් ඉස්මතු වෙන්නේ නැහැ. දැන ගැනීමක කෘත්‍යයක් ඉස්මතු වෙන්නේ නැහැ කියනකොට දුකේ කෘත්‍යයක් ප්‍රකට වෙලා නැහැ. මම නම් පළවෙනි ධ්‍යානේ බී සම්මා සමාධිය. මේ දෙවෙනි ධ්‍යානේ සම්මා සමාධිය. මේකට සම්මා සමාධිය. තුන්වෙනි ධ්‍යානේ සම්මා සමාධිය. හතරවෙනි ධ්‍යානේ සම්මා සමාධිය. දැනගත්තනේ. දැන ගැනීම ගෙදුණනේ. ඒ මොකද්ද? සක්කාය පංචපාස්කන්ධනේ. ඒ කියන්නේ දුකනේ. මාර්ගයේ දුකද? දුක. දුකේ ඉඳිමින් මාර්ගයලු. දුකේ ඉඳිමින් මාර්ගයලු. තනිකර බොරුවනේ කරන්නේ. තනිකර බොරුව කරන්නේ. ඉතින් බොරුව කරන ජීවිතේ කොහේ සත්‍යවාදී වෙන්නද? බොරුව කරන ජීවිතේ සත්‍යවාදී වෙන්න නැත්නම් කවදානම් මේ උතුම් ධහමට යොමු වෙන්නද? මෙතනදී පින්වතුනි විශේෂ තව කාරණාවක්. මෙතනදී ධ්‍යාන හතර ගැන විතරයි විග්‍රහ කරන්නේ. අනිත් හතර පින්වතුනි ශාන්ත විමෝක්ෂ. එය මොනවද? ශාන්ත විමෝක්ෂ. ඒ කියන්නේ ඒවත් ඒ විමෝක්ෂ කියන්නේ විමුක්ති වීම. සැබෑම යාළගේ ජීවිතයේ තුළදී මේ ප්‍රතිපදාවත් එක්ක විමෝක්ෂයක්. ආකාශය අනන්තයි කියන එක විමෝක්ෂයක්. ශාන්ත විමෝක්ෂයක්.
විඥානංචායතනේ සාන්ත විමෝක්ෂය. නත්ති කිංචි නේව සංඥා සංඥායතනේ සාන්ත විමෝක්ෂය. ඊළඟට මේ ආකින්චඤ්ඤායතනේ සාන්ත විමෝක්ෂය නත්ති කිංචි. නේව සංඥා සංඥායතනේ සාන්ත විමෝක්ෂය. ඒක සාන්ත විමෝක්ෂය. ඒක පැහැදිලි කරන සල්ලේක සූත්‍රයේ. ඒතර සාන්ත විමෝක්ෂ කියන කාරණාවකට යොමු වෙන්නේ පින්වතුනි මේ විදිහටම තමයි. අර උද්දේශිබංග සූත්‍රයේ තියෙන ක්‍රමයට නිබ්බාන ප්‍රතිපදාවේදී මේ කාරණාව එක්කනේ යොමු වෙලා තියෙන්නේ. හැබැයි මේ කාරණු ලැබිලා නැහැ. සාන්ත විමෝක්ෂ වලට යොමු වෙද්දිත් ඒ චින්තන යොමු වෙද්දී යෙදෙන කාරණා තමයි මේ ධ්‍යාන හතරත් එක්ක යොමු වෙන්නේ. හැබැයි ධ්‍යාන හතර ලැබිලා තමයි සාන්ත විමෝක්ෂයට යොමු වෙන්නේ. ඒකයි එතන විශේෂත්වය. සාන්ත විමෝක්ෂයන්ට. ඒතර සාන්ත විමෝක්ෂයන්ට අදාළ ධර්ම විනයක් තියෙනවා. ඒ ධර්ම විනය එක්ක තමයි මේ සාන්ත විමෝක්ෂයට යොමු වෙන්නේ. එතකොට ඒ කාරණා විමෝක්ෂ නිසා ඒකට සම්මා සමාධි කියන නිර්වචනයේත් ඒක දාන්නේ නැහැ. ඒවා විමෝක්ෂ. ඒක අෂ්ට විමෝක්ෂ පැහැදිලි කරනකොට අෂ්ට විමෝක්ෂ වල කොටසක් නේ ওই ටික. ඒතර අෂ්ට විමෝක්ෂ වල පින්වතුනි ධ්‍යාන පැහැදිලි කරන්නේ නැහැ. ධ්‍යාන නිර්වචන කරන්නේ නැහැ අෂ්ට විමෝක්ෂ වල. රූපී රූපානුපස්සී එහෙමනේ පෙන්වන්නේ. අර මේ උබතෝ භාග විමුක්ත සූත්‍ර තුල ඒ වගේම මහා නිදාන සූත්‍රයේ අවසාන හරිය පෙන්නනවා අෂ්ට විමෝක්ෂය පෙන්නනවා. උබතෝ භාග කියලා කියන්නේ පින්වතුනි පළවෙනි ධ්‍යාන අතර තිබීමයි ඊළඟට අරූප ධ්‍යාන අතර තිබීමයි කියන කාරණාව නෙමෙයි. ඒ කාරණාව උබතෝ භාග කියන එකේද විමෝක්ෂයක් ඒක. එතකොට දැන් ඒක යම් කිසි විදියකට කයෙන් ස්පර්ශ කිරීමක් කියන නිර්වචනේ කතා වෙන්නෙම ඒකේ යම් කිසි විමෝක්ෂ ස්වභාවයකින් යමු වුණා කියන්නේ. මොකද නිර්වචනයම විමෝක්ෂයිනේ. එතකොට ඒ අර ගතිය තමයි දැන් ඒ ගතියනේ තින්නේ. මේ ලෝකේ කතා කරද්දි තියෙන්නේ මේ සම්මා සමාධිය කියන නිර්වචනයේදී කතා කරන්න යන්නේ ඒ ගතියත් එක්කනේ. හැබැයි සිදුවීමේ කෘත්‍ය විමෝක්ෂය. ඒක තමයි අෂ්ට විමෝක්ෂ. ඉතින් ඒ නිසා එතන මේ කාරණාවයි සම්මා සමාධිය අෂ්ට විමෝක්ෂ කතා කරන්නේ නැහැ. ඉතින් ඒ නිසා පින්වතුනි අපිට මේ සමාධි විෂය, ධ්‍යාන විෂයෙම ගොඩාක් කරුණු තියෙනවා. නමුත් ඒ කාරණා වලට යමු වෙන්න කලින් ඉගෙන ගන්න කලින් මේ ලෝකයේ මේ හිතන්න පුළුවන්කම පොඩ්ඩක් හරි ඉගෙන ගන්න එපා. ජීවිතේ හිතන විදිය. ඉතින් ඒක නැතුව වෙන කොහේ ඉගෙන ගන්නද? ඉතින් ඒ නිසා ඉස්සලා මේ ධර්මයේ තියෙන මේ කාරණාව දැනුමක් හැටියට නිරවුල් කරගන්න මුලා විදිහට ditthya suppati විද්‍යාව වෙන්න එපා වැරදි විදිහට. සද්දම්ම අදිමාණ්ඩ කියලා පද පරම වෙලා අපරාධය අවස්ථාව අහිමි කරගන්න මේ. එහෙම වෙන්න එපා. දැන් මේ තමයි මාර්ගය. ඔන්න දැන් මාර්ගය විග්‍රහ කරලා දැනුමක් හැටියට හැබැයි මාර්ගයේ දැනුමක් හැටියට විග්‍රහ කරපු කාරණාව පවා ලැබීමේ කෘත්‍යයක් හැටියට නම් ඉගෙන ගත්තේ ඒක මාර්ග කෘත්‍ය නෙමෙයි ඒකත් තවත් ඉගෙනගත්ත දුක කියන කාරණාවේ කෘත්‍යයක් විතරයි. ඒක තේරුම් ගන්න. ඒ නිසා මාර්ග කෘත්‍යයක් හැටියටම ඉගෙන ගන්න. මේ තමයි දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව. ඉතින් මෙන්න මේ කාරණාව මේ දුක්ඛ සමුදය නිරෝධ මග්ග කියන මේ ආර්ය සත්‍ය හතර විග්‍රහයේදීම ඒ සිදුවීමේ කෘත්‍ය මොකද්ද? මම ඔබට මුලින්මත් පැහැදිලි කරා. ඉති අජ්ජත්තං වා ධම්මසු ධම්මානුපස්සී විහෙරති. බහිද්ධා වා ධම්මසු ධම්මානුපස්සී විහෙරති. අජ්ජත් බහිද්ධා වා ධම්මසු ධම්මානුපස්සී විහෙරති. ඉති මෙසේ ආධ්‍යාත්ම ධර්මයන් කෙරෙහි ධර්මයන් අනුව දක්මින් වාසය කරනවා. බහිද්ධා ධර්මයන් අනුව ධර්මයේ දක්මින් වාසය කරනවා. අජ්ජත් බහිද්ධා ධර්මයන් අනුව ධර්මයන් කෙරෙහි ධර්මයන් අනුව දක්මින් වාසය කරනවා. හට ගන්නා ස්වභාවය දකිමින් ධර්මයන් කෙරෙහි වාසය කරනවා. වෙනසෙන ස්වභාවය ධර්මයන්හි වෙනසෙන ස්වභාවය දක්මින් වාසය කරනවා. හට ගන්නා වෙනස ස්වභාවය දකිමින් ධර්මයන් කෙරෙහි වාසය කරනවා. එතකොට දැන් මෙන්න මේ සිදුවීමේ කෘත්‍ය ආර්ය සත්‍ය කියන කාරණාවේ නිර්වචනයේ පජානාති වීම වේදල සූත්‍රයේ පැහැදිලි වෙනවා. පජානාති වීමයි මේ විඥාණය කියන දැන ගැනීමයි වෙන් කරන්න පුළුවන් එකක් නෙමෙයි. පජානාති වීම කියන කතාවම දැන ගැනීම. එහෙනම් පජානාති වීම ආර්ය සත්‍ය නුවණක් හැටියට මේ කාරණාව දැන ගැනීමක් වුණා නම් ඒක පින්වතුනි ඊතර වීමේ ප්‍රතිපදාව නිවීම කියන කාරණාව නෙමෙයි. ඒක නිසා නැවත මේ කාරණාව ධර්මයන් අනුව දකිමින් වාසය කිරීමේ කෘත්‍යයක් හැටියට මාර්ගයේ ඉක්ම වෙන විදිහේ වැඩපිළිවෙලක් භාවිතා වෙන්නට ඕනේ. ඒක තමයි මේ ධම්මානුපස්සනාවේ සත්‍යානුපස්සනාවෙන් පැහැදිලි වෙන්නේ. අත්ති ධම්මාතිවා 50 සති පච්චුප්පට්ඨිතා හෝති යාවදේව ඥානමත්තාය පතිසති මත්තාය අනිසිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීයති ඒවම්පිකෝ භික්කවේ ධම්මේසු ධම්මානුපස්සී විහෙරති සතසු ආර්ය සත්‍යයේති. මෙන්න මේ විදිහට ධර්මයන් ඇතයි කියලා මතමත්ති ඥානයේ සිහිය දුණු වීම පිණිස මේ මාර්ගන වාසය කරනකොට අන්න ලෝකයේ කිසිවක් උපාදාන කරගන්නේ නැහැ. එකතුණු වී වාසය කරන මේකට කියනවා ධර්මයන් අනුව දකිමින් වාසය කිරීම කියලා. ඔන්න ධම්මානුපස්සනාවේ සත්‍යානුපස්සනාවේ මග්ග කෘත්‍යය මම ඔබට පැහැදිලි කරේ.